සුබ දවසක් වේවා නරඹන්නනි. මම කැෂියන් පෙරේරා. මට කැම්පස් එකේ ළමයි කියන්නේ කැෂියන් සර් කියලා. මගේ YouTube channel එකේ නමත් කැෂියන් පෙරේරා. මම ඔබලාගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක subscribe කරන්න කියලා. bell icon එක click කරලා subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මම මේ channel එකෙන් සාමාන්‍යයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් අධ්‍යාපනයේ හදාරන සිසුන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලය හෝ වේවා විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට සහ උසස් අධ්‍යාපන හදාරන අනිත් සිසුන්ට එක විවෘත විශ්වවිද්‍යාලය හෝ වේවා වෙනත් ඉන්ජිනේරු ආයතනය හෝ වේවා නැත්නම් පිටරට විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන ළමයි හෝ වේවා ඒගොල්ලන්ට අවශ්‍ය කරන විෂය දැනුම මම විකාශනය කරනවා මගේ channel එක තුලින්. මම විකාශනය කරන subjects වන්නේ විෂයන් වන්නේ engineering mathematics, solid mechanics, thermodynamics, fluid mechanics, ඊට පස්සේ ඒ වගේ structural analysis වගේ subjects සම්බන්ධ පාඩම් මාලාවක් මම කරන බලාපොරොත්තු වෙනවා. දැනටමත් මම එක වීඩියෝ එකක් කරලා තින්නේ, පබ්ලිෂ් කරලා තින්නේ. ඒක නිසා මම ඔබගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ channel එක දැනටත් subscribe කරලා නැත්නම් දැනටමත් subscribe කරලා නැත්නම් ඒක bell icon එක click කරලා subscribe කරන්න කියලා. අද දින මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් විශේෂ දෙයක් ගැන කතා කරන්නයි. මේ සියලුම දැනුම අපිට ඕනම විෂයක් ගණිතය හෝ වේවා විද්‍යාව හෝ වේවා ඕනම විෂයක් අපිට දැනුම ලැබෙන්නේ ඒ විෂයක දැනුම අපිට ලැබෙන්නේ එක තැනකින්. මනුෂ්‍යගේ දියුණුව සඳහා. එතකොට ඒ දැනුම ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්. දැන් ලෝකේ පටන් ගන්න අවුරුදු බිලියන 4.5ක් විතර වෙනවා. මනුෂ්‍ය වර්ගයේ පැවැත්ම තුළ මේ අවුරුදු 1500 ගණන් වගේ ඉඳලා තමයි ශීඝ්‍ර දියුණුවක් වෙන්න පටන් ගත්තේ ගණිතය සහ විද්‍යාවේදී. එතකොට මේ දියුණුවට පළමු වන පළුව දුන්නේ දෙවියන් වහන්සේ තමයි. දෙවියන් වහන්සේ දුන්නේ මනුෂ්‍යගේ මනසට, මනුෂ්‍යයා මවලා මනසේ මැවීම තුලින් මනුෂ්‍යගේ මනසට දෙවියන් වහන්සේ ටික දේවල් අතුල් කරා. තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයා ඉලෙක්ට්‍රික් බල්බ් එක හොයා ගැනීමේදී ඒ සංකල්පය ඔහුගේ සිතට දැම්මේ දෙවියන් වහන්සේ. අයිසැක් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ වාදය හිතන්න යොමු කළේ දෙවියන් වහන්සේ. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය හිතන්න හිතට දුන්නේ දෙවියන් වහන්සේ. මගේ බලයෙන් විතර මමම එකම හිතාගත්තා කියලා කිව්වොත් ඒක වැරදි. සමහර වෙලාවට ඒ ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය කලින් තිස්සේ කරලා කවුරුහරි පරීක්ෂණ කරලා තිබුණා ඒක එයාගේ හිතට ඇතුල් කරලා ඒක සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩ සිදු කළේ දෙවියන් වහන්සේ. මේ ඕනම දෙයක් පිටපස්සින් දෙවියන් වහන්සේ. නොපෙනෙන දෙවියන් වහන්සේ. සර්ව බලධාරී නොපෙනෙන දෙවියන් වහන්සේ තමයි මේ සියලුම දේවල් පිටපස්සින්. නමුත් මිනිස්සු කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ පේන්නේ නැහැනේ. ඔය දෙවිය කියන බොරු. දෙවි කෙනෙක් කියලා කෙනෙක් නැහැ. මේ දෙවි කෙනෙක් ඉන්නකොට මේ වගේ දේවල් වෙනවද ලෝකෙට? කියලා දෙවියන් වහන්සේව විනිශ්චය කරන්න යන අපේ මිනිස්සු. අච්චම් තමුගේ අම්මා තාත්තා විනිශ්චය කරනවා වගේ තමුගේ ගණිත කරපු අපේ තමුගේ අම්මා තාත්තව විනිශ්චය කරනවා වගේ දෙයක් මේක. මං කොහොමද මං උඹලගෙන් නෙමෙයි ආයේ මම ආවේ තන් මේ උඩින් පහළුනේ මම. එහෙම කිව්වොත් එහෙම පිස්සෙක් තමයි මානසික රෝගේ තමයි. එහෙම පිස්සෝ කට්ටියක් තමයි එහෙම කියන්නේ. දෙවියන් වහන්සේගෙන් තමයි අපි ගණිත ලැබෙන්නේ. ඕනම කෙනෙක් තුල දෙවියන් වහන්සේට ඇදීම තියෙනවා. ඕනම ආගමිකෙක් තුල දෙවියන් වහන්සේට ඇදීම තියෙනවා. ඒක නිසා තමයි දෙවි කියන සංකල්ප එන්නේ. මේ ආත්මය මනුෂ්‍යය තියෙන විශේෂ දෙයක් තමයි හදවතයි ශරීරයට අමතර මේ ආත්මය කියලා එකක් තියෙනවා. මේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මයට බද්ධ වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ ඒ බැඳීම තියාගෙන තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවන්නේ. එතකොට මේ බැඳීම තුලින් මිනිහාගේ පව් කිරීම නිසා දෙවියන් වහන්සේ ඈත් වුණා. ඈත අතීතයේ සුද්ධෝ බයිබලයේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දර්ශනය වුණා බව. එක ආකාරයෙන් දෙවියන් වහන්සේ දර්ශනය වුණා. දැන් දෙවියන් වහන්සේ දර්ශනය වෙන්නේ නැහැ. පව්කාර බවින් මිනිහා ඈත් වෙලා
ඈතලා ගිහිල්ලා මනුෂ්‍ය දර්ශනය පුළුවන් හැකියාවක් නැහැ. මනුෂ්‍ය දකින් දෙවෙනාසේ දකින්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් දෙවෙනාසේ දකින්න පුළුවන් හැකියාව ලැබෙන්නේ එක එක විපත් වලින් තමයි. දැන් අපි දැක්ක මේ පෙරේද අපිට ගිය අවුරුද්දේ ඉඳලා අපිට ආපු කොරෝනා වසංගතය. කොරෝනා වසංගතේ කවුරුරි හැදුවා වෙන්නත් පුළුවන්. නැත්නම් ඒක ඉබේම ආව වෙන්නත් පුළුවන්. කොහෙන් හරි වැරදිලා ඉතින් ආව වෙන්නත් පුළුවන්. ඒක ඔය සිද්ධ කරේ දෙවෙනාසේ තමයි. ඒ දෙවෙනාසේගේ කැමැත්ත මත තමයි වෙලා තියෙන්නේ. දෙවෙනාසේ කැමැත්ත. දෙවෙනාසේ කැමැත්තද මිනිස්සයා මරන්නේ. කොහොමද දෙවෙනාසේ කැමැත්ත වෙන්න පුළුවන් මිනිස්සයා මරන්නේ. ඒක මොකද නොවාගේ ජල කැල්මේදී දෙවෙනාසේ මිනිස්සු විනාශ කරන්නේ. මේ මිනිහා අතක් තියාගෙන අපායට යනට හොඳයි අත නැතුව ස්වර්ගයට යන්නේ. ඒ අත තිබුණොත් ඒ පව් කරලා නරක ආදීට යනවා. ඒ නිසා දෙවියන්වහන්සේ කැමති අත නැතුණට කමන්නේ නැහැ తాවකාලිකව. අනන්ත කාලයක් ස්වර්ග ලෝකෙට ඉන්න වාසනාව ලැබෙනවා නම් දෙවියන්වහන්සේ කැමති. දෙවියන්වහන්සේ ඒ තරම් හරි කාරුණිකයි. මහා කාරුණික දෙවියන්වහන්සේ උන්වහන්සේ හරි කැමති එකට. ස්වල්ප කාලේ දුක් විඳලා කමන්නේ දීර්ඝකාලීන සැප විඳිනවා. මොකද අපි මේ මතු ජීවිතේදී යන්නේ ස්වර්ගයට හෝ අපායට හෝ නිරේට හෝ යන්නේ අනන්ත කාලයකට යන්නේ. මේ අපි ජීවත් වෙන වැඩි මුණත අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු. මේදී අපි අනන්ත කාලෙ ජීවත් වෙනවා. අපාය නම් අපාය. අපාය මං අපාය යන්න ඕනේ දෙයක් කරන්න මෙහෙ ඉඳගෙන සෙල්ලම් කරලා මං යනවා. අපාය ඔය කීන දේවල් අපාය නෑ. ඔයවත් නෑ දිව්‍ය ලෝකෙත් නෑ. මං ආයේ මෙහෙ යන්න බල්ලේ පූසෙක් කියලා ඉපදෙයි. නැත්තම් ඔය සරෙක් නරපණ කියලා ඉපදෙයි. සර්පෙක් කියලා ඉපදෙයි. ඒවා කියන්නේ මිනිස්සු ඕන තරම් පව් කරනවා. දැන් බුද්ධ ආගමේ පවා කියනවා ඒ වගේ දඬුවම් තියෙනවා කියලා. නමුත් ඒකට ගණන් ගන්න නෑ. ඔය හොඳට පව් කරලා අන්තිමට අපායට යනවා. කැමැත්තෙන්ම යන්නේ. තමුන් කැමැත්තෙන්ම අපායට යනවා. ස්වර්ගයට යන මනුස්සයත් කැමැත්තෙන් තමයි ස්වර්ගයට යන්න ජීවත් වෙන්නේ. ස්වර්ගයට යන්න විශේෂ සුසුකම් සපරලා තියෙනවා. ඒ සුසුකම් තමයි කාට කරදරයක් නොකර ජීවත් වෙන්න. කාට කරදරයක් නොකර ජීවත් වෙන්න තමයි සුසුකම. අනිත් අයට ආධාර කිරීම, උපකාර කිරීම. තමුන්ට නැති වුණත් අනිත් අයට ඒ දේ දීම. තමුන්ට ලැබෙන්නේ යම් වාසියක්. වාසි බලන්න උදව් කරන්න බෑ. වාසි බලන්නේ උදව් කරනවා කියන්නේ වාසි නැතු උදව් කිරීම. ඒක තමයි ප්‍රේම කිරීම කියලා කියන්නේ. නැත්තම් ඔය අර කොල්ල කෙල්ල අතර තියෙන ප්‍රේමය නෙවෙයි මේ ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ. ප්‍රේම කිරීම කියලා කියන්නේ තමුන්ගේ එක සිතින් අනිමනුෂ්‍යයට උදව් කිරීම. ඒ මනුෂ්‍ය ජීවිතේ ගොඩනගාගෙන, ඒ මනුෂ්‍යගේ ආත්මය ගොඩනගාගෙන. අන්තිමේදී මේ මනුෂ්‍ය ස්වර්ගයේ ලැබීම පිණිස ඒ මනුෂ්‍ය උදව් කරනවා. නමුත් අපි මිනිස්සු අපි කරන්නේ මොකද්ද? අපේ මනුෂ්‍ය තුළ මනුෂ්‍ය දිනුනා. විද්‍යාවෙන් ගණිතයේ විභාග වෙනවා. තාමත් මෙහෙබාල වෙනවා ගණිතයේ විද්‍යාව දිනුනට. ගණිතයේ ආධාරයෙන් විද්‍යාව දිනුනා. විද්‍යාව දිනුනට මනුෂ්‍යයා භෞතික වශයෙන් දිනුනට ආධ්‍යාත්මික වශයෙන් දිනුනේ නැහැ. ඒ නිසා ආධ්‍යාත්මික වශයෙන් එන්නේ පහළටම ගියා. පහළටම ගිහලා දැන් ඉතින් මිනි මරණ තත්ත්වයකට වෙලා තියෙනවා. ආදි අනන්ත කාලේ බයිබලයේ සඳහන් වෙනවා. ආදම්ගේ දරුවෝ දෙන්න එක්කෙනෙක් අනිත් දරුවා මැරුවයි කියලා. මරණය. මිනි මැරි. දැන් මේ මිනි මැරීම කරන එක්කෙනෙක් නෙමෙයි මෙතන මිනි කෝටි ගණන් මරන. ත්‍රස්තවාදී නෙමෙයි. ඒ ත්‍රස්තවාදී කියලා කියන්නේ කවුද? ත්‍රස්තවාදී කියන්නේ බෝම්බයක් බඳන් ගිහලා මරන මිනිහා විතරක් නෙමෙයි ත්‍රස්තවාදියා. අනුන්ගේ දිනුවට අකුල් හෙල්ලලා එමිණට කරදර කරමින් ඉන්න ත්‍රස්තවාදියෙක් තමයි. අනිත් මිනිහාගේ රැකියාවේදී උසස් වීමක් දෙන්නේ නැති මිනිස්සුත් ඒ මිනිස්සයා පාගගෙන ඉන්න මිනිස්සු ත්‍රස්තවාදියෙක් තමයි. අල්ලපුවත් මේ අසල්වැසියට කරදර කරන මිනිස්සු ත්‍රස්තවාදියෙක් තමයි. මේ සියලුම දෙනා ත්‍රස්තවාදී. ඒතර මේ මිනිහෙක් තව මිනිහෙකුට ගහනවා ඒ කියන්නේ මේ මනුස්සයාට යම් කිසි තේරුම් කරලා දීමේ හැකියාවක් නැහැ කියන එකයි. කැත වචනෙන් බණිනවා නම් ඒ කියන්නේ යාට හොඳ වචනෙන් ප්‍රේමනාප වචනේ ඒ දේ තේරුම් කරලා දෙන්න බැරි නිසා යා කැත වචනෙන් බණිනවා. ගහනවා කියලා කියන්නේ කට පාවිච්චි කරන්න බෑ කටෙන් තේරුම් කරන්න බෑ මනස බොහොම පහළ බොහොම ලෝ ලෙවල් එකේ මනස තියෙන බොහොම අඩු ලෙවල් එකේ තියෙන. ඒක නිසා අතින් පයින් අතපය දික් කරනවා. දැන් අතපය දික් කරන්න බැරි මිනිස්සයා සමහරවිට අතපය දික් කරලා මේ විසඳගන්න බැරි කියලා හිතනවා නම් තුවක්කුවෙන් හරි පිස්තෝලෙන් හරි සලකන්න ක්ලාස් වෙනවා. ඒකට බැරි මිනිස්සයා තමයි ඔය බෝම්බෙන් සලකන මිනිස්සු. හරිම බය මිනිස්සු ත්‍රස්තවාදී නෙමෙයි ත්‍රස්ත වූවන්නේ. ඒගොල්ලන්ට කියන්නේ ත්‍රස්ත වූවන් කියලා. ත්‍රස්තවාදීන් කියන්නේ බෑ ඒගොල්ලන්ට. ත්‍රස්තවාදී නෙමෙයි. ඒගොල්ලෝ මිනිසුන් බය කරන්නේ නෙමෙයි. ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ. ඒගොල්ලෝ තමයි බය ගුළුම කට්ටිය. ලෝකේ බය ගුළුම කට්ටිය ත්‍රස්තවාදී. කාටද කරදර කරන මිනිහා තමයි බයම මිනිහා. අය ලෝකේ බය නැති මිනිහා ඒ මිනිහා තමයි. බය නෙමෙයි. එයා බයයි. අනිත් අයට බයයි. හරිම බයයි. ඒ නිසා තමයි එයා ත්‍රස්තවාදීකම් කරන්නේ. එයා ඒ ආයුධ අතර ගන්න. ඒතකොට අපි ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් ඉඳලා අපායට යයි. යන දවසට යයි. මරණයෙන් පස්සේ යයි. නමුත් අපි කතා කරන්නේ මේ අපි සාමාන්‍ය මිනිස්සයා. සම්මුගේ දැන් මේ අධ්‍යාපනය ගතර වැඩක් නැහැ. අපි ඒක ධාර්මිකව වැඩ කරන්න ජීවත් වෙන්න ඕනේ.
ඒක ධාර්මික යොදවන්න ඕනේ. අපි වෛද්‍යවරයෙක් ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක් කියන්නේ මිනි මරන්න නෙමෙයි. ආය ඔය දැන් ඉතින් හිටිය ඇති ඔය ඉන්ජෙක්ෂන් එක ගහලා මරලා දාපන් ඔය මිනිහා නාකි මිනිහා වැඩක් නැහැ මිනිහා කොහේ හරි යනදකට යයින් එහෙම බෑ වෛද්‍යවරයෙක් කියලා කියන්නේ. අන්තිම මොහොත දක්වා සටන් කරනවා මනුස්සයෙක් ජීවිතේ බේරගන්න සඳහා. වෛද්‍යවරයෙක් කියන එක ලේසි වැඩක් නෙමෙයි. කටපාඩම් කරන් ගිහිල්ලා මේ ඔය ගිහිල්ලා මේ සල්ලි ගාණක් හම්බ කරලා මේ channel කරලා මේ සල්ලි හම්බ කරන මේ වෛද්‍යවරයෙක් කියලා කියන්නේ. වෛද්‍යවරු ඉන්නවා හොඳ වෛද්‍යවරුන් channel කරන අය ඉන්නවා මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න කට්ටිය. සමහරක් අය ඉන්නේ එහෙම නෙමෙයි. අපේ හොස්පිටල්ස් වල ඉන්න සමහරක් අය වෛද්‍යවරු මේ ගණන් ගන්නෑ. මම හොඳට අත්දැකපු දෙයක් තමයි. මම හොඳට මිනිස්සුන්ගේ මූණ බලලා අධ්‍යයනය කරනවා ඒ මනුස්සයා කොහොම කෙනෙක්ද කියලා. මත් හොස්පිටල්ස් වලට ගිහිල්ලා තියෙනවා මගේ පවුලේ කට්ටිය අරගෙන. ඒ වසරේ මම හොඳට අත්දැකපු දේවල් තියෙනවා වෛද්‍යවරු කියන. වෛද්‍යවරු කියන්නේ ඒක දෙවියන් වහන්සේ කියලා. ඒක තමයි වැඩි වෙන කට්ටිය. ඒකට වඩා කට්ටියක් නැහැ කියලා ඉතන. එහෙම බෑ. තමුන් ඉගෙන ගන්න බොහොම නිහතමානී වෙන්න ඕනේ. නිහතමානීත්වය තමයි උගත්කමේ ලක්ෂණය. තමුන්ට වඩා දන්නේ නැහැ දන්න කෙනෙක් මේ ලෝකේ නැහැ. දෙවියන්ටත් වඩා මම දන්නවා කියන හිතාගෙන ඉන්නේ. ඔය දෙවි කෙනෙක් කියන්නේ මම තමයි දෙවියෝ. මේ දෙවියෝ මේ අහවල් දෙවියෝ මේ සමරනායක දෙවියෝ මේ පීරිස් දෙවියෝ කොහොම එහෙම දෙවිකම් කරන්න බෑ. අපිටත් දෙවියන් වහන්සේ අන්තිම මොහොතේ ඔය දොස්තර මහතුන්ටත් කාටවත් දොස්තර මහතුන් කියලා විශේෂයෙන් මම කියන්නේ ඕනෙම විගත් මිනිස්සෙක් මම උගත් මිනිස්සෙක් මම විශේෂයෙන් කියන්නේ ළමයින්ට මම උගත්කම කියලා කියන්නේ දෙවියන් වහන්සේ දුන්න දෙයක් නිහතමානීව සේවය කරන්න. නිහතමානීව සේවය කරන දෙවියන් වහන්සේගේ දීලා තියෙනවා. උගතව භාවිතා කරනවනේ මිනි මරන්න. එයා වැඩක් නැති මිනිස්සෙක් නෙමෙයි. එයා එන්නේ අපායට. එයා සමාජයෙන් කුම් කරන්න ඕනේ. ඒ වගේම සමාජයෙන් කුම් කරන්න ඕනේ. ඒ වගේම සමාජය තියාගන්න ඕනේ. එතකොට අපි දෙවියන් වහන්සේට අපි පක්ෂපාත වෙන්න ඕනේ. කොයි ආකාරයක වුණත් අපි දෙවියන් වහන්සේට හැමතිස්සෙම වැදීමක් තියෙනවා. ඒක නිසා මිනිස්සු යන්නේ එක එක දෙවි දෙවියන් හොයාගෙන යන්නේ. දෙවියන් වහන්සේට අපි ඇදීමක් තියෙනවා. දෙවියන් වහන්සේගේ ශුද්ධ ආත්මය අපි අය දෙන්න ඕනේ නිතර. ඕනම දෙයක් කරන්න ඉස්සෙල්ලා. දෙවියන් වහන්සේ කැමැත්ත අනුව අපි ජීවත් වෙන්න. එතකොට දෙවියන් වහන්සේට ශුද්ධ ආත්මය අපිට අය දෙන්න නම් අපි දෙවියන් වහන්සේගේ ශුද්ධ ආත්මයෙන් අපි පුරව ගන්න ඕනේ. වෙනස් ශුද්ධ ආත්මයෙන් පුරවගෙන අපි ජීවත් වෙන්න ඕනේ. අන්තන කරදරයක් නොකර අශුද්ධ ආත්මය නෙමෙයි. අශුද්ධ ආත්මය කියන්නේ යක්ෂයා. ඔය අන්තන කරදර කරන එක. යක්ෂයා කියලා එකක් මේ ලෝකේ පේන්නේ නැහැ. ඉන්නේ මිනිස්සු තුන තමයි යක්ෂයෝ ඉන්නේ. එතකොට මේ යක්ෂයාව අපි ප්‍රතික්ෂේප කරනවා. යක්ෂයා ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ යක්ෂය වැහිලා ඉන්න අයින් අපි යක්ෂය වෙලවන්න ඕනේ. ඒ මිනිසුන්ගෙන් යක්ෂය වෙලවන්න ඕනේ. ඒකට අපි දෙවියන්වහන්සේගේ ධර්මය ඒකට කියලා දෙන්න ඕනේ. දෙවියන්වහන්සේ ධර්ම දාන අපි ඒකට දෙන්න ඕනේ. ඒතර ඒ යතුරින් යක්ෂය පැන යනවා. පදවතින් යක්ෂය පැන යනවා. එතකොට අපි දෙවියන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ අපි අයිදින්න ඕනේ. සුද්ධාත්මයන් වහන්සේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. සුද්ධාත්මයන් වහන්සේ අපිට අවශ්‍යයි. සුද්ධාත්මයන් වහන්සේගෙන් ක්‍රියා කරනකොට මිනිසයාට හිතන්න බෑ. මේ මිනිසයා ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ඒ ක්‍රියා කරන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය. එතකොට අපි දෙවියන් වහන්සේ ක්‍රියා කරනකොට අපිට අපි දන්නේ නැතුව අපි ක්‍රියා කරනවා. නමුත් අපිට අවශ්‍ය දේ මේ වෙන්නේ දෙවියන් වහන්සේට අවශ්‍ය දේ වෙන්නේ. ඒ තුල ලෝකෙට නවුම් මැවිල්ලක් ලැබෙනවා. මනුෂ්‍ය නවුම් මැවිල්ලක් වෙනවා. සුද්ධාත්මන වහන්සේගෙන් පූර්ණ වූ කල මනුෂ්‍ය නවුම් මැවිල්ලක් වෙනවා. එතකොට අපි කරදරයක් කරන්න නිහතමානී ගතිගුණ තියෙන්නේ. නිහතමානී ලක්ෂණ තියෙනවා. අවංකව ක්‍රියා කරනවා. වංක වෙන්නේ නැහැ. එතකොට අපි නිවිච්ච මිනිසෙක් බවට පත් වෙනවා. සුද්ධාත්මන වහන්සේ ලැබුණ කල. එම නිසා මේ මොහොතේදී අපි සුද්ධාත්මන වහන්සේ ආයතනින් යාඥා
ඔබේ වරම් මගේ කලේ මවා සුදාගිරි ජීවිතේ ආලෝකමත් කරන්න ස්වාමීනි සුදාගිරි වාණි සුදාගිරි මා ජීවිතේ ආලෝකෙනි වාණි දැන් අපි අද අපි විතර යම් කිසි සිතුවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ මේ සියලුම දේ පැවතෙන්නේ දෙවියන් වහන්සේගෙන්. සියලුම හොඳ දේ පැවතෙන්නේ දෙවියන් වහන්සේගෙන්. සියලුම දේ හොඳ දේ පැවතෙන්නේ දෙවියන් වහන්සේගෙන්. නරක දේවල් නෙමෙයි. සියලුම හොඳ දේ පැවතෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒක නිසා අපි මේ සියලුම දේවල් කරන්න පෙර සැමට පළමු දෙව් රජය සොයනවා. අපි දෙවියන් වහන්සේගේ රජය හොයන්න ඕනේ. මේ හැම දෙයක්ම පටන් ගන්න ඉස්සර. මොකද දෙවියන් වහන්සේගේ රජය කියලා කියන්නේ? රටක පවතින රාජ්‍යයක්ද? නෑ. තමුන් වැජඹෙන රාජ්‍යයක්ද? නෑ. තමුන් කරන ලොකු බිස්නස් එකක් වගේ එකක්ද? නෑ. දෙවියන් වහන්සේගේ රජය කියලා කියන්නේ තමුන්ගේ අසල්වැසියන් කරුණාව දැක්වීම. උදව් වීම. අසල්වැසියා යනු කවුද? තමුන්ගේ අසල්වැසියා යනු අප අවට ගෙදර අවට සිටින අය පමණක් නෙවෙයි. අපේ රැකියාව කරන ස්ථානයේ සිටින අය තමුන්ගේ අසල්වැසියෝ වෙනවා. ඒතර පාරේ යනකොට අපි පාරේ ඇවිදිනකොට පාරේ ගමන් ගන්නකොට ඒ හම්බ වෙන මිනිස්සු අපේ අසල්වැසියෝ. ඒතර අපි බස් එකක යනවා නම් වාහනයක යනවනේ ඒ වාහනේ යන මිනිහත් බස් එක යන මිනිස්සුත් ඒ යන හැමෝම අපේ අසල්වැසියෝ. මේ සියලු දෙනා අපේ අසල්වැසියෝ. මේ අපි සියලුම දෙනාට අපි බොහොම කරුණාව මෛත්‍රියෙන් ජීවත් වෙනවා. ඉතින් මේක තමයි අපි දෙවියන්වහන්සේගේ රජය කියන්නේ. ඒත් සෑමට පළමු දෙව් රජය සෙයව දෙවියන්වහන්සේගේ රජය. එතකොට අපි දෙවියන්වහන්සේගේ මූලස්ථාන රජයේ මූලස්ථානයේ තියෙන ස්වර්ගය. ඒතර එතන අපි දෙවියන්වහන්සේ ගැන කියනවා දෙවියන්වහන්සේ යන්නේ කවුද? පිතා පුත්‍ර සුද්ධාත්ම ත්‍රිත්ව ඒක වූ දේවෝත්තමයන් වහන්සේ. දෙවියන් වහන්සේ තුන් ආකාරයකින් වැඩ සිටිනවා. තුන් වහන්සේලා ආකාරය පිතාවන වහන්සේ, පුත්‍රවන වහන්සේ, සුද්ධ ආත්ම වහන්සේ. සුද්ධ ආත්ම වහන්සේ. පිතාවන වහන්සේ, පුත්‍රවන වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ. සුද්ධ ආත්ම වහන්සේ කියන්නේ පිතාවන වහන්සේලා පුත්‍රවන වහන්සේගේ දෙන්නගේම ආත්මය. සුද්ධ ආත්මය. මේ තුන්දෙනා වෙනෙම නෙමෙයි එක්කෙනෙක් හැටියට වැඩ සිටිනවා. පිතා පුත්‍ර සුද්ධ ආත්ම. ත්‍රිත්වයකෝ දෙවියන් වහන්සේ. එතකොට අපි ඒකනේ අපි සුද්ධාත්මන වහන්සේ අයදින්නේ ඕනෙම වැඩක් කරන්න ඉස්සෙල්ලා අපි කෑම කන්න ඉස්සෙල්ලා අපි දෙවියන් වහන්සේ ස්තෝත්‍ර කරනවා. අපි මොකක් හරි වැඩක් කරන්න ඉස්සෙල්ලා සුද්ධාත්මන වහන්සේ අයදින්න ඕනේ. මේ වැඩට අපිට උන්වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලන්න ඕනේ. නැත්තම් අපි යන්නේ මුලාව වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කැමැත්තක් නැත්තම් මේ වැඩේ කරන්න දෙවියන් වහන්සේ වැඩේ කරන්න දෙන්නේ නැහැ. මම හිතන් යන්නේ බොහොම හොඳ ගමනක මට මේක යන්න පුළුවන් කියලා. නමුත් දෙවියන් වහන්සේට දුර දක්නා
ඥානය නුවණ උන්වහන්සේට තියෙනවා. උන්වහන්සේට පේනවා මම මේක කරලා අන්තිමට මම නරකාදිකෙත් යන්න පුළුවන්. දැන් ඇල්බර්ට් අයින්ස්ටයින් බෝම්බය පිළිබඳ තියරි එක හොයාගත්තා. මම දන්නේ ආවේ කොහෙද ඉන්නේ කියලා. සමහරවිට නරකාදිට කියද දන්නෙත් නැහැ කියන්න බෑ මම දන්නේ නැහැ. මොකද හේතුව දැන් ඒ දේ සොයා ගැනීම නිසා න්‍යෂ්ටික බෝම්බය අද හදලා සමහරට ගහන්නත් පුළුවන් තත්ත්වයක ලෝක පවතිනවා වෙන්න පුළුවන් ලෝකයේ එක රටවල්. අපි දන්නේ නැහැ. ඒ සමහර පරීක්ෂණ කටයුතු කරනවා ඉතින්. එතකොට ඒකට තව කියන්න ඕනේ අයින්ස්ටයින් තමයි. එතකොට ඒ වගේ අපි යම් කිසියක් කරනවා නම් දෙවියන්වහන්සේ කැමැත්ත අරුන් තමයි කරන්න ඕනේ. මේ හොඳ දෙයක් වෙන වෙන්න පුළුවන්. නමුත් ඒක නරකට පාවිච්චි කරනවා නම් කවුරු කෙනෙක් නරකට පාවිච්චි කරනවා වෙනවා නම් එළින්ම නරකට පාවිච්චි කරනවා නම් ඒකට අපිට වග කියන්න. දෙවියන්වහන්සේ ඉදිරියේ අපිට ඒකට වග කියන්න. ඒක නිසා අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ මේ අවස්ථාවලදී. ඒක නිසා තමයි සුද්ධාත්ම මහසී වරපසා දිල්ලි අපේ ජීවිත ගමන ඉස්සරහට අරගෙන යන්න කියලා. එතකොට අපි කියනවා සමට පළමු දේව රජු සොයා කියන ගීතිකාවේ අපි මොනවද කියන්නේ? ඔව් අපි කන බොන දේ ගැන රත වෙන්නේ නැහැ. අපි හම්බ කරන්න යන්නේ නැහැ කෝටි ගණන්. අපි දිනදා තියෙන වැඩේ අපි කරනවා. ඒකෙන් අපි ලැබෙන වේතනින් අපි ජීවත් වෙනවා. කන බොන දේ ගැන රත වෙන්නේ නැහැ. ඒතර අපි අඳින්නේ මොනවද කියලා ඒකට අපි රත වෙන්නේ නැහැ. ඇඳුමක් අපිට දෙවියන්වහන්සේ සරසලා තියෙනවා. කෑම වීමත් එහෙම. දැන් අපි ඒක කියනවා අපේ සුදු බයිබලයේ කියනවා ඒකේ බයිබල් එකක් කියනවා දෙවියන්වහන්සේ ඒකේ ගීතිකාවේ කියනවා මේ කුරුල්ලෝ අහසේ ඉන්න කුරුල්ලෝ දිහා බලන්න. ඒ කුරුල්ලෝ කන්න බොන දේවල් ගැන රත වෙන්නේ නැහැ. හෙටට අනිද්දාට අවශ්‍ය කරන කෑම ගෙන්න ගෙදර රැස් කරන්නේ නැහැ. අපි මිනිස්සු රැස් කරනවා. දැන් පසුගිය කොරෝනා සමයේදී අපි දැක්කා මිනිස්සු ගිහිල්ලා සල්ලි තියෙන මිනිස්සු කාර් වලින් ගිහිල්ලා මම එහෙන් දැක්ක විදිහට. කීල් සුපර් මාකට් වල කාර්ලි සුපර් මාකට් වල ගිහිල්ලා කාර් තියෙන කට්ටිය ගිහිල්ලා අපමණට තරහා වැඩි. කිලෝ බෝනි 10 15 අරගෙන එනවා ලොරියේ හිටන් දාලා. ඒක හරියද? දැන් මම ගියා මාළුවයි ගන්න ගියා කීල් සුපර් මාකට් එකට මේ කොරෝනා තියෙන සමය කාලයක අවශ්‍ය වෙලාවකදී يعني ඉඳ තිබිච්ච අවස්ථාවේ මම ගියා. මේ වෙලාවේදී එතන දුන්නා මාළු 500ක් විතර තිබුණා. එතන ඉන්න වැඩ සේවකයා කිව්වා මට සර් පාල් 500 තියෙන 500 මරගෙන යන්න කියලා. මං කිව්වා නෑ මට 500ක් අවශ්‍ය තමයි. නමුත් මම 250ක් අරගෙන යන්න. ඉතින් 250 තව කෙනෙකුට අරගෙන යන්න දෙන්න බෑ. ඒ එනේ මිනිහා සල්ලිකාරක වෙන්නත් පුළුවන්. සල්ලිකාරක නම් 250ක් විතර අරගෙන යන්නේ නෑ. මම සල්ලිකාරය කියන එකට ඇත්තටම කැමති නැහැ. මොකද සල්ලිකාරය කියලා කියන්නේ මම අනුන් කියන හිතන මිනිස්සු නෙමෙයි සල්ලිකාරය කියන්නේ. හැමෝම සල්ලිකාරයම නෙමෙයි. එක්කෙනෙක් දෙන්න කියන 90 ගාණක් ඉන්නේ සල්ලිකාරයෝ ඒ જાතියයි තමයි. අනුන්ගේ දේ කඩා වදාගෙන ජීවත් වෙන කට්ටිය තමයි සල්ලිකාරයෝ කියන්නේ. එතකොට 250 මං කිව්වා නෑ ඒක තියන්නේ 250 තියන්නේ තව නැති වෙරි කෙනෙක් ආවොත් ඒ මිනිහට දෙන්න බෑ කීයක් හරි. මම 250 මට 500ක් ඕනේ නමුත් 250 මම අරගෙන යන්න. මං ඊතර අරන් ගිය රතුන් ගෙඩි 2යි 3යි මට ඉතුරුලා තිබුණේ මේ අරන් යන්න. මම හිඟන්නේ නෙමෙයි. මම විශ්වවිද්‍යාලයක වැඩ කරන මිනිහෙක්. ඒතර මට තිබුණා මට ඒ තියෙන දේ ඔක්කොම ටික උස්සගෙන කාට දෙන ගහලා කියක් කවන්නේ ඒක දෙවෙනි වාසිය බලාගෙන ඉන්නේ ඒගොල්ලෝ කියන්නේ. ඒක දෙවෙනි වාසිය බලාගෙන. එහෙම දෙවෙනි වාසිය බලාගෙන දෙවෙනි වාසියට පාර කරන්න බෑ. දෙවෙනි වාසිය ඉන්නේ මේ මිනිස්සුන්ව පාලනය කරන්න නෙමෙයි. දෙවෙනි වාසිය වෙනම දේවල් තියෙනවා කරන්න ඕන තරම්. මේ අපි පාලනය කරන්නේ නෙමෙයි. ඒතකොට අපි දැනගන්න ඕනේ තව කෙනෙකුට ඉඩ තියන්න. ඒතර කුරුල්ලෝ ඒක කරන්නේ. සත්තු ඒක කරන්නේ. අටුකුට රැස් කරන්නේ නැහැ. ගෙදර අරන් ගිහින් රැස් කරන්නේ නැහැ. හෙට කන්න ඕන දේවල්. අඳින ඇඳුම්. කුරුල්ලන්ට දැන් අපි උන්වහන්සේ කියලාම තියෙනවා. මානෙන් ජේසුස් ස්වාමීන් කියලා තියෙනවා. බලන්න මේ නෙළුම් මල බලන්න. ඒක මේ දාවිත රජු ඇඳපු වස්ත්‍ර වලට කොච්චර ලස්සනද මේක. දාවිත රජු කියලා රජ කෙනෙක් හිටියා ඒ කාලේ. ඈත අතීතේ බයිබලයේ සඳහන් වෙනවා. දාවිත රජු බොහොම දහමිලිස දේවන්සරක කැප්පල රජකම් කරපු කෙනෙක්. දාවිත රජු ඇඳපු වස්ත්‍ර වලට මේ මලේ සැරසීම කොච්චර ලස්සනද. ඒක දෙවියන්වහන්සේ දීලා තියෙනවා. මර සරස ගත්තේ නැහැ නේ විදිහට. අපි දැන් ඇඳුම් ඇඳගෙන අයි කොඩ් දාගෙන කන්නඩ ටික දාලා චේන් එක උත් දාලා හරි කොණ්ඩේ කළු කරගෙන මේ නාකි 60 පැනපු නාකි රාළලා කොණ්ඩේ කළු කරගන්නවා. හරි රවුල කළු මගේ රවුල තිබුණා සුදු රවුල. දැන් මම මේ සුදු රවුල දෙන නාකි මිනිහ
මේ හරියන්නේ මෙතන කතා කරනකොට කියලා මම ඉතින් මම අවුරුදු 50 ගානක් වයසයි මට. නමුත් මේ සුදු රැටි ඔක්කොම කපලා දැම්මා ඒක බෑ. නැත්නම් මම රවුල කළු කරන්න ඕන කමක් තිබුණේ නැහැ. මම ආසාවට මේ රොටි ඔක්කොම කපලා දැම්මා. රවුල කළු කරගෙන කිරියන් ගානේ දැන් අවුරුදු 50 61 අවුරුදු 30ක් වෙලා තවත් ඕනනම් පිරිමියෙක් නම් ගෑනු කෙනෙක් කසාද බැඳගෙන නැත්තම් ගෑනු ලයින් දාන්න ඕවා තමයි ඉතින් හිතේ තියෙන්නේ මේ ලෝකෙ ඉන්න. ඉන්නේ ඒ ලෝකෙට ගියන් පස්සේ ලයින් දාන්න හම්බ වෙයි. දෙවියන් වහන්සේත් තරක දෙවියන් වහන්සේ පාලනය කරන අපාය පාලනය කරන දෙවියන් වහන්සේ. යක්ෂයා නෙමෙයි පාලනය කරන්නේ. ඔය මොකද කියන්නේ මේ මොකද මේ අපාය නායකයා ඒක නෙමෙයි අපාය පාලනය කරන්නේ දෙවියන් වහන්සේට ඕන විදිහට තමයි දෙවියන් වහන්සේ අපාය පාලනය කරන්නේ. යාට දීලා තිනවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අන්න මෙයාට දෙන්න ඕනේ බේත් මේකයි ඉන්ජෙක්ෂන් එක මේකයි කියලා දෙනවා. යා බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ආගම නැති එකෙක් වෙන්න පුළුවන්. ආගම නැති ඉන්න පිටරට ඕනේ. ඒතිස්ලගේ જાති. එහෙමයි නේද? දැන් මේ කිය කෙනෙක් හොකින්සන් කියන විද්‍යාඥයා, භෞතික විද්‍යාඥයා. යා කිව්වේ මොකද්ද? යා අන්තිමට මරුනේ. හරිම ජීවිතේ ඉන්න කාලේ කතා කරන්න බැරුව අතපය වැඩ කරන්න නැතුව එහෙම හිටිය මිනිහෙක්. නව සොයාගෙන කරා. නෝ දේනාසේ ඒ තරම් කාරුණික වුණා. යා දේනාසේ විශ්වාස කරන්නේ නැති මිනිස්සෙක්. දේනාසේ ඒ තරම් කාරුණික වුණා. ඒ මිනිස්සෙට දැනුම දෙන්න. අපේ මිනිහෙක් නම් එහෙම කරයිද? මං කියන වැඩ කරලා නැත්නම් උඹට දෙන්නේ නැහැ දැන් විශ්වාස. බහනවා උඹට උඩ ඔක්කොම වහනවා. උඹට උඩ ඔක්කොම චෙක්. ඔක්කොම නහර ටික වහලා දෙන්න. උඹට මතක් කරන්න දෙන්නේ නැහැ. නෝ දේනාසේ ඒ තරම් කාරුණිකයි. දේනාසේ අදහුවේ නැහැ කියලා නෑ. දේනාසේ හැමෝටම දෙනවා. දැන් දේනාසේ අදහන්නේ නැති කට්ටිය ඉන්නවනේ. අපි දන්නවනේ දේනාසේ අදහන්නේ නැහැ බෞද්ධ. සරබලදර දේනාසේ අදහන්නේ නැහැ බෞද්ධයෝ. මුස්ලිම් අය නම් අදහනවා. සරබල දේනාසේ අදහනවා. ඒගොල්ලෝ අල්ලා දෙවියන් වහන්සේ කියලා අදහනවා. හින්දු ආගමෙත් අදහන්නේ නැහැ. නමුත් අදහන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට මේ අදහන්නේ නැති කට්ටිය කියලා අයින් කරලා දාන්නවද නෑ? එකම ඉර පායන්නේ කතෝලිකයද, ක්‍රිස්තියානි කාර්යයද, බෞද්ධයද, හින්දු කාර්යයද හැමෝටම මුස්ලිම් කාර්යයද ආගම නැති මිනිහද හැමෝටම පායන එකම ඉර. එකම සැලස එකම ට්‍රීට්මන්ට් එක හැමෝටම දෙන්නේ. නමුත් අපායට ගියන් පස්සේ ට්‍රීට්මන්ට් වෙනස්. එහාට ආගමද කියලා නෙමෙයි කරපු දේවල්ට අනුව ඉන්ජෙක්ෂන් එක නියම කරනවා ටැබ්ලට් එක නියම කරලා දෙන්න අර අපායින මහායකට කියනවා මේ ටික දෙන්න. යාත් වැඩ කරන දෙවියන්වහන්සේ කියනවා. එන්න එහා හොල් එකක් දෙන්න. හැබැයි අපේ කතෝලික ආගමයට ඊට වැඩියෙන් දනුම දානවා. වෙන ආගමයන්ට වඩා කතෝලික ආගමයන්ට ක්‍රිස්තියානි ආගමයන්ට දෙවියන්වහන්සේ දැනගෙන පව් කරාට වැඩි කරාට දනුම වැඩි. හොඳට වැඩි. හොඳට වැඩි. ඊළඟ කණේනවා එහාට ගියන් පස්සේ. ඒකට ඊළඟ කණේක නැති කරගන්න දැම්ම මිදලා අපි ජීවත් වෙන්න දැනගන්න. ඒත් අපි මේ වගේ අනුන්ගේ දේවල් රැස් කරනවා. වැඩ ගන්න අනුන්ගේ දේවල් රැස් කිරීම තමයි සල්ලි තමයි ගන්නෙ. සල්ලි ගත්ත එක අනුන්ගේ දෙයක් අපි ගන්නෙ. අනුන්ට වෙන් කළ දෙවියන්වහන්සේ අනුන්ට දීලා තියෙන දේක් තමයි මේ ගන්නෙ. ජෝන් පාවුල් පාප්පාංශ කිව්වා මේ ලෝකේ දුක් විඳින ජනතාව ඉන්නේ ලෝකේ තනිතර. ඔයාලා දැකලා ඇති අප්‍රිකාවේ පවා ජීවත් වෙනවා මේ දැක්කම හරි දුක හිතෙනවා. සමාජ මාධ්‍ය වලට යනවා ඇටසැකිලි. මේ මිනිස්සු ඇටසැකිලි. නමුත් ඒ රටවල නායකයා ඇටසැකිලිද? නායකයර ඉගෙමින් වගේ කට්ටිය උසමහත කට්ටිය කාලා කරන්න පුළුවන් දෙයක් නැතුව කරන ඔක්කොම ජාතිය කරලා දැන් මේ තව රටක් අල්ලගෙන ඉන්නේ හමුදා නායකයෙක් නේද? නායකයෙක් අල්ලගෙන ඉන්නවනේ රටක් රාජ්‍යයක් අල්ලගෙන මිනිස්සුන්ට කරදර කරනවා. ඒ තමුන් දෙවියෝ වගේ හිතන්නේ. මම තම දෙවියෝ. ඒ උස්ම ටික වැහුවනම් පට කරන නහය තද කරන්න ඔය නායක ඔක්කොම බලාගත්තා. දෙවිනාසේ ඒ තරම් කාරුණිකයි. දෙවිනාසේ ක්‍රියාකාරීත්වය පටස් කාලා ක්‍රියාත්මක වෙන්නේ. බොහොම හිමින් වෙන්නේ. දඬුවම ලැබෙන්නේ බොහොම හිමින් තමයි. හිත දුර්වලයෙන් පස්සේ දඬුවම ලැබෙන්න පටන් ගන්නවා. හිත දුර්වලයෙන් පස්සේ. ඔය ඔක්කොම පව් කරන්නේ පව් කරන ඉහළට මොකද තදින් පව් කරනවා. කරලා හිත දුර්වලයෙන් පස්සේ පව් ටික යට දඬුවම ලැබෙනවා. එමේ දෙවිනාසේ දඬුවම් කරන්නේ. එතකොට දඬුවම දිනකට බලාගත්තා කොහොමද දඬුවම විදින හිට කොහොමද? ඒ හූ තීරිය කෑ ගගා අතුලින් කෑ ගහයි. නරණයෙන් පස්සේ ඒ ලෝකෙ ගියන් පස්සේ මේ කෑ ගන්න ඇහෙන්නේ නැහනේ. අධික සීතලද අධික රස්නේද අධික තාපයේද අධික සීතලද තියෙනවලු අපාය. දෙකම තියෙනවා. මේ ලෝකෙ තියෙනවා මෙහෙම දෙකම එකට දැනෙන්න පුළුවන් මිනිහෙකුට බෑනේ. ඒක තමයි සම්පූර්ණ වෙනස් කියලා කියන්නේ. වෙනස්ගේ ධර්මයේ බොහොම භයානක ධර්මයක් තියෙන වෙනස්ගේ ධර්මයේ අනාවරණය කරගත්ත බොහොම ටික දෙනා ඉන්නේ. මේ ක්‍රිස්තියානි ධර්මයේ කතෝලික ධර්මයේ කට්ටිය තමයි සාමාන්‍ය වෙනස්ගේ ධර්මයේ අනාවරණය කරගත්ත ඉන්නේ. වෙනස් කියන්නේ කවුද කියලා දැනගත්ත කට්ටිය ඉන්නේ. ඒ ආගම් දෙක විතරයි. අනිත් ආගම් වල කට්ටිය දෙවියන්වහන්සේ ගැන කවුරුත් දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ දෙවියන්වහන්සේට අපහාසත් කරන සමහරක් අය දෙවියන්වහන්සේ ගැන බුරුයි හරින්නේ කියලා. ඒගොල්ලෝ දෙවියන්වහන්සේ කියන බුරුයි හරින්නේ කියලා කියයි. නරණයෙන් පස්සේ දැනගත්ත එහාට ගියන් පස්සේ දැනගනි කවුද දෙවියන්වහන්සේ ගැන කියලා අතේ ත්‍රි අනේ වහන්සේ අපිට මේ අපහාස කරා කරන්නේ අපිට සමාවක් නැහැ. අපේ ආගමේ සමාව දෙනවා දෙවියන්වහන්සේ. අපේ ආගමේ තියෙන අපි ජීවත් වෙන අපි ආගමේදී අපි කියන කොමිසම් කරනවා කියලා. කොමිසම් කරනවා කියන්නේ අපි පව් ගිහින් අපි ක්ෂමා කරගන්න දෙවියන්වහන්සේ. ඒක දෙවියන්වහන්සේ සමාව දෙනවා. දෙවියන්වහන්සේ සමාව දෙන්නේ අපි හිතමු දැන් මම කාටේ වැරදක් කරා නම් මට ඒ මනුස්සයාගෙන් ඊතනෙහට කතා කරන්න බෑනේ. ඒ මනුස්සයා මට සමාව දුන්නේ නැත්තම් මම ඉස්සරහ ගමනක් නැහැ ඒ මනුස්සයත් එක්ක.
එමර්සය මට මොනවද කරන්නේ? හරි කමන්නේ. ඔයාලට මම සමාදිනවා කියලා එමර්සය ටික ඉතින් එහාට ගිහින් ආශ්‍රය කරන අවස්ථාව සලසා දෙන්න. අන්න ඒ වගේ. දැන් සමාදිනවා අපිට ඉස්සරහට යන්න. අපි ජීවිතේ ඒක සමාව නොදීම ගැන අපි හිත කරදර කරගෙන අපේ ජීවිතය විනාශ කරගන්න නිසා තමයි දෙනාසට සමාව දෙනවා කියලා කියන්නේ ඒ ජීවිත ගමන යනවා. නමුත් දඬුවම දින එක. සමාව කියන්නේ දඬුවම ඒක දෙනාස බොහොම සර්වසාධාරණයි. එයාස කාගේත් පැත්තක් ගන්න. මේ මගේ පැත්තේ කට්ටිය මට මේ ගැන සද්දක් දඬුවම් මම කරන්නේ නැහැ. මගේ අනිත් පැත්තේ කට්ටිය කරන්න දඬුවම් ආයෙකට දඬුවම් කරන්න ඕනේ. එහෙම දෙනාසේ නැහැ. දෙනාස පැත්තක් නැහැ. පැත්තක් මේ පැත්තක් නැහැ. දෙනාසට දඬුවම් කළ යුතු කෙනාට කාට දඬුවම් කරනවා. දෙවියන්වහන්සේ කියන්නේ ඒකයි. ඒ වගේ අපි අනුන්ගේ දේවල් රැස් කරන්න අරගෙන. අපි ඒ වගේම මොකද්ද? හෙට කෙනෙක් කරදර වෙන්නේ. බොහොම සරල ජීවිතයක් ගත කරනවා. බෞද්ධ ආගමේ පවා කියනවා. බොහොම සරල ජීවිතයක් ගත කරනවා නේද? බෞද්ධ ආගමේ. ඔය අපේ සාදුලා ගොඩක් දේවල් ධර්ම දේශනා කරනවා. ලස්සන ධර්ම දේශනා කරනවා. මම අහලා තියෙනවා. ලස්සන ධර්ම දේශනා කරනවා සාදුලා. ඒ ධර්ම දේශනාව හරිය ලස්සනට කරනවා. නමුත් අපි බෞද්ධයෝ එහෙම නැහැනේ. එහෙම කරගෙන. ගොඩක් බෞද්ධයෝ කරනවා. නොකරන අයත් නෑ. නමුත් හුඟක් අය සීට දැන් කතෝලිකයන්ට වැඩි ක්‍රිස්තියානියන්ට වැඩි හුඟක් අය බෞද්ධ ඉන්නේ. නමුත් ඒ බෞද්ධ ඒක පිළිපදින බව මට හුඟක් අයට පේන්නේ නෑ. මම සමාජයේ මේ ලංකාවේ සමාජයේ ජීවත් වෙන්නේ. මම ඒක දකින්නේ ධර්මදේශනවල අහනවා. හාමුදුරුවෝ ගෙන්න අපරාධ කරදර කරලා උන්වහන්සේලාව තියලා පිටුවල වාඩි කරලා මේ ධර්මදේශනවල අහනවා. අහලා ගියන් පස්සේ මේ කණින් ගත්ත එක මේ කණින් ගියා ඉවරයි. උන්වහන්සේ ගියා කණින් ගියපතම ගියා. ධර්මෙත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඊට පස්සේ තමුන්ගේ පුරුදු ජීවිතෙම වැඩ කටයුතු කරනවා. ධර්මයේ අහනවා නම් ධර්මයේ කරන්න ඕනේ. දැන් මේ හාමුදුරුවන්වහන්සේ මොනවද ධර්මයේ දේශනා කරන්නේ? ඒ ධර්මයේ අනුව මට ගන්න පුළුවන් මොනවද? මම ඒක මම ප්‍රැක්ටිස් කරනවා. මම මේක වැරදි. මගේ හිතේ මගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න මම මේ කරන දේ වැරදි නේද? ඒක මම මේ අයින් කරගන්න ඕනේ. ඒක අයින් කරගන්න. මට වාසියක් වේද මේක අයින් කරගන්න. මට පාඩුවක් වෙනවා. පාඩුවක් වෙන නිසා තමයි අයින් කරගන්න ඕනේ. මට පාඩුවක් වෙනවා. පාඩුවක් කියන්නේ මට එදින ජීවිතේ බැරි වෙයි. අන්න බොන්නේ නැති වෙයි. කරන්නේ නැහැ. අධ්‍යාත්මය ආරක්ෂා කරගන්න. අධ්‍යාත්ම ආරක්ෂා කරගත්ත නැත්නම් ඒ ලෝකෙ ගියන් පස්සේ අධ්‍යාත්ම මං කිව්වනේ. අපායේ කෙනා දොස්තර මහත්තයා ලෑස්ති වෙනවා උඩින් දෙවියන්වහන්සේට කියලා ට්‍රීට්මන්ට් එක ගන්න. ප්‍රෙස්ක්‍රිප්ෂන් එක අරගෙන ට්‍රීට්මන්ට් එක දෙන්න හැමෝටම. ඒක නිසා මුගක් දරුවනේ මම ඔයගලන්ට කියන්නේ ඉගෙන ළමයිනේ කරන දේ හරියට කරන්න පාඩම් කරන හරියට කරන්න මහන්සියට පාඩම් කරන්න ඉගෙන ගන්න දේ හරි කල්පනාවෙන් ඉගෙන ගන්න බොරු කරන්න එපා කොපි කරලා විභාග ලියන්න එපා හරි කොපි කරලා ලියනවා කියලා කියන්නේ අනුන්ගේ දෙයක් ලියන එක තමයි ඕඩියෝ නැහැ ඉංජිනේරියෙක් වෙනවා කියලා කියන්නේ මම කියන හැමදාම අපේ ළමයින්ට සිවිල් ඉංජිනේරියෙක් වුණොත් එහෙම දොස්තර කෙනෙක් දොස්තර මහත්තයෙක් වැරදිට විභාග පාස් කරලා ගිහිල්ලා සර්ජන් කෙනෙක් වුණොත් එකපාරට කෙලෙඩෙක්ව තමයි මරන්නේ සිවිල් ඉංජිනේරුවෙක් එකපාරට මිනිස්සු දහස් ගණන් මරනවා. පාලම කඩාවැටලා නැත්නම් ලොකු බිල්ඩින් එකක් ස්කයිස්ක්‍රේපර් එකක් කඩන් බිමට වටලා. ලොකු බිල්ඩින් එකක් කඩන් බිමට වටලා එකපාර මිනිස්සු මරනවා. ඒක නිසා ඒ වගේම අනිත් ඉංජිනේරුවෝ තේම අනිත්‍යයත් තේමයි එක මිනිහ මෙරොත් මිනිස් 1000ක් මෙරොත් එක පාපේ තමයි. කියන්නේ මිනිස්සු මරන එකනේ. ඒතර වෙන්නේ මිනිහ මරන එක නෙවෙන්නේ. නමුත් මිනිහ මරන්නේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ මිනිහට යහපත කරලා. අපි ගෙන ගන්න දේ යහපතක් කරලා. අපි එහෙනම් සෑමට කලමු දේව රජයේ සොයකින් ගෙන පොඩක් අපි විනය කරමු.
දෙවි රැකවරණි කුරුළු කැදැල්ලේ ඇති සැනසෙල්ලේ රහසමයයි දන්නේ සැමට බලමු දෙව් රජය සොයම් සගපුර දෙව් ප්‍රිය නාම සොයම් ඉසුරු දෙවිදු තුති පස සගයම් ලබනව රැකවරණි පළදින ඇඳුමට නැටවෙන කුමටද දෙවිඳුන් අදහස් නම් පිය කරුමානෙල් මැල්විල් මෙල්වල සැරසී සිටින රඟේ බලන බලාවදේ ඇතිරි කින් සිට දිරිගන්නේ විරඟුල් සුරකින් අකුසුමන් සරසන කෙලිගය උපසරණි සමට බලමු දෙව් රජය සොයම් සගපුර දෙව් ප්‍රිය නාම සොයම් ඉසුරු දෙවිදු තුති පස සගයම් ලබනව රැකවරණි සමට බලමු දෙව් රජය සොයම් සගපුර දෙව් ප්‍රිය නාම සොයම් ඉසුරු දෙවිදු තුති පස සගයම් ලබනව රැකවරණි ලබනව රැකවරණි ලබනව රැකවරණි දැන් අපි මේ ගැන පොඩි අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක උගන්වන ගුරුවරයෙක් මේ වගේ සාමාන්‍යයෙන් අදහසක් දෙයි කියලා මම හිතන්න අමාරුයි විශේෂයෙන්ම දෙවියන් වහන්සේ ගැන බෞද්ධ ආගම කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ධර්මයේ කතා කරයි නමුත් බෞද්ධ ආගම කෙනෙකුට සාමාන්‍යයෙන් කතා කරන මම දැකලා නැහැ හැබැයි ප්‍රොෆෙසර් නලින් ඩි සිල්වා නම් කතා කරන මම දැකලා තියෙනවා බෞද්ධ ආගමක හොඳයි ඉන්න කරන්න ඕනේ නමුත් අපි මෙහෙමයි ඒ කතා කරන හැම අවස්ථාවකදීම පක්ෂපාතී වෙන්න නරකයි. තවත් ආගමකට එහෙම රිදවන්න නරකයි. මම එහෙම රිදවන දේවල් මම මෙතන කියලා නැහැ. නමුත් මම සත්‍ය කතා කරනවා. සත්‍ය කතා කළ යුතුමයි. තවතර මොකක් හරි වැරදක් තියෙනවනේ ඒක පෙන්වා දිය යුතුයි. ඒක තමයි අපි සුභාරංචිය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. ජේසුස් වහන්සේ සත්‍ය කතා කර කෙලින් කතා කරා. කෙලින් කතා කළ යුතුයි. හැම දෙයක්ම කෙලින් කරේ කියන්න ඕනේ. මට ලැබෙනවා හවල් දෙය ඒක නිසා මම මේ පැත්ත අරගෙන මේ පැත්ත අරගෙන කතා කරනවා නේ මට මම ගරු කරනවා. වඳිනවා වඳින්නේ නැහැ කොහොමද වඳින්න බෑ. අපේ ආගමානුකූල දෙවියන් වහන්සේලා කාටවත් වඳින්න බෑ. කාටවත් මනුස්සයෙක් වඳින්න බෑ. එකම මනුස්සයෙකුට වඳින්නේ නැහැ. පාපාන්තර පව වඳින්නේ නැහැ. ඒක හැටියක් සාමාන්‍යයෙන්. ඒ කාටවත් වඳින්නේ නැහැ. දෙවියන් වහන්සේට පමණයි දෝත් මුදුන් දීලා වඳින්නේ. අපේ අංගපහසුක පිටුවා වඳින්නේ දෙවියන් වහන්සේට පමණයි. නමුත් අපි හැමෝටම සුහදත්වයේ සුවදත්වය. එතකොට අපි පූජකෙක් සමග වේවා, ගුරුවරයෙක් සමග වේවා, ශිෂ්‍යෙක් සමග වේවා. නැත්තම් එදිනෙදා හම්බ වෙන අසල්වැසියෙක් මගේ ඉස්සින්කෝක අසල්වැසියෙක් සමග සුවදත්වයේ තියෙනවා. එතකොට සුවදත්වයේ තියෙනවා කියලා කියන්නේ අපි කාටවත් හිත රිදවන්න බෑ කතා කරනකොට. නමුත් යම් කිසි අවස්ථාවකදී කතා කරනවා කෙලින් කතා කරන වෙනවා. හිත රිදවන්න අපිට කරන්න දෙයක් නැහැ. කෙලින් කතා කරන වෙනවා. එයාගේ හිත රිදවන්නත් කරන්න දෙයක් නැහැ. තේරුම් ගන්න ඕනේ. එයාගේ අතින් වැරදක් වෙලා තියෙන බව. නමුත් අපි අවංකව ජීවත් වෙන්න. මට මෙච්චර සල්ලි ගානක් හම්බ වෙනවා. ඒක නිසා ඔයා මේ පැත්තට කරන්න මේ පැත්තට වැඩ කරන්න බෑ. මම නම් එහෙම වැඩ කරන්න යනවා. කාටවත් වැඩ කරලත් නැහැ, වැඩ කරන්නෙත් නැහැ. මගේ හැටියක් එනවා. මං කළ යුතු දේ රැකියාව ඕනට තව වැඩේ වැඩියෙන් කරනවා. මගේ ශිෂ්‍යෝ මන් ළඟට එනවා. මම කියලා තියෙන මං කෑම ලන්ච් එක ගන්න ප්‍රශ්නයක් නැහැ. එන්න මං කියලා දෙන්න. මට වෙලාවක් නැහැ. සමහර ළමයි දැන් අද කතිකාචාර්යවරුලා පවා ඉන්නවා මගේ ළමයි. ඒ ළමයි මගේ නොමිලේ තමයි අහන්නේ මේ ගණිතය.
නමුත් මට කෙනෙක් කිව්වා ඔය නොමිලේ කියලා දෙන්න එපා. ඔය සල්ලි අරන් කියලා දෙන්න කියලා. රුපියල් 5000 10000 අරන් කියලා දෙන්න කියලා. අද ඒ ළමයි මට තල ඉහළින් ගිහිල්ලා තියෙනවා. ඒක හොඳයි. යන්න ඕනේ. ඉස්සරහට යන්න ඕනේ. මම විතරක් බුදු වෙන්න බෑනේ. දෙවියන්වහන්සේ කියලා තියන්නේ දෙවියන්වහන්සේගේ අනුව ක්‍රියා කරන්න. දෙවියන්වහන්සේ මේ මනුස්සයාගේ ජීවිතය ගැන බලන්න ඕනේ. ඒකට මාව ආධාරයක් කරගෙන මාව උපකරණයක් අවියක් කරගන්න පුළුවන් මේ මනුස්සයාගේ ජීවන සඳහා. ඒක අපි ඒකට අපි අතහිත දෙන්න ඕනේ. දෙවියන්වහන්සේට. ඒ මනුස්සයාට දෙවියන්වහන්සේ නෙවෙයි. ඒතර අපි අන්න එහෙමයි ජීවත් වෙන්න ඕනේ. තමුන් විතරක් මේ ජීවත් වෙලා මදි. මම විතරක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් කොහොමද අනිත් අය මට මම අද කොහොමද ජීවත් වෙන්නේ? මේ ඇඳුම මැහුවේ කොහොමද? ඇඳුම හැදුවේ. මේ ඇඳුම නිමවුනේ කොහොමද? මේ ඇඳුම නිමවුනේ තවත් සේවකෙන් කී දහසක අතෙන් තමයි නිමවුනේ මේක. ඒතර මේ කණ්ණාඩිය හැදුවේ කවුද? ඒතර මට මේ කතා කරන්න මේ ලැප් එක හැදුවේ කවුද? ඒතර මේ අද මේ ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ කවුද? එන්ජිනියර් වහිස වෙනවා. ඉලෙක්ට්‍රිකල් මේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ. ඒතර මේ හැමෝගෙම සහායය නිසා. ඒතර අපි හැමෝටම කරුණාව පාන්න ඕනේ, ප්‍රේම කරන්න. ඒතර අපි යන්නේ එහෙමයි ජීවත් වෙන්නේ. එතකොට මම බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න. ඒ වගේම ඊට අමතරව මගේ විෂයන් සම්බන්ධව මම පාඩම් මාලා ඉදිරිපත් කරන්න මේ channel එක තුලින්. ඒක නිසා ඔබ සියලු දෙනාට මම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක්. ඔබ සියලු දෙනාට සුබ දවසක්.